your problem page. ඔබේ ප්‍රශ්න පිටුව. ඉතින් ඔන්න අද දවසේදීත් මම ඔබ සැම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අද මම තවත් විශේෂ වැඩසටහනක් ඔබ වෙනුවෙන් ආරම්භ කරනවා. ඒ තමයි ඔබට තියෙන විවිධ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ වැඩසටහනක්. මට වරින් වර බොහෝ දෙනෙක් දුරකථනයෙන් අමතලා භාෂාව පිළිබඳ විවිධ ප්‍රශ්න අහනවා. ඉතින් මේන දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙන්න ගියාම මට සෑහෙන වෙලාවක් දවසේ මගේ සාමාන්‍ය වැඩ කටයුතු කරගන්නත් වෙලාව නැතුව යනවා. දවසකට සෑහෙන දුරකථන ඇමතුම් ප්‍රමාණයක් මට ලැබෙනවා. ඒක නිසාම මම කල්පනා කළා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඔබට තියෙන ඕනම ගැටලුවක් මට WhatsApp කරන්න. එවිට මට පුළුවන් ඒකෙන් ලස්සන පාඩමක් හදලා ඔබට වගේම ඔබේ තවත් යහළු එහෙලියන්ට එහෙම නැත්නම් අපේ YouTube නාලිකාව නරඹන බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන විදිහේ පාඩම් මාලාවක් සකස් කරන්න. Welcome to Jayatissa Athordahetty YouTube channel. ඉතින් අද මම ඔබට ඉදිරිපත් කරන්න යන්නේ ඒ වගේ මගෙන් දුරකථනයෙන් කෙනෙක් අහපු ප්‍රශ්නයකට විසඳුම දෙන ආකාරය පිළිබඳව. හොඳයි. ඉතින් එහෙමනම් ඔන්න අද පාඩම පටන් ගන්න මත්තෙන් ඔබ මේ කරුණ ටික හොඳින් මතක තියාගන්න. මින් ඉදිරියට ඔබට ඉංග්‍රීසි භාෂාවේ ඕනම ගැටලුවක් තිබුණොත් ඔබට පුළුවන් ඒ ගැටලුව කෙටියෙන් ඉදිරිපත් කරන්න WhatsApp පණිවිඩයක් මගින්. මගේ WhatsApp අංකය 071 42 47 341 Note 71424731. In this series of lessons, I am going to answer your questions. So I name this program Your Problem Page. If you have any problem regarding the English language, please feel free to keep in touch with me. You can WhatsApp your problem. My WhatsApp number is 071424731. So you can WhatsApp your problem and thousands of YouTube viewers will learn from your problems. So this is your page, your problem page. ඔබේ ප්‍රශ්න පිටුව. හොඳයි. ඉතින් අද ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නට මත්තෙන් මම ඔබෙන් එක ඉල්ලීමක් කරනවා. ඔබ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා ඒ වගේම මම අලුතෙන් ඉදිරිපත් කරන වැඩසටහන් මග නොඇරි බලන්නට bell icon එකත් click කරලා වැඩසටහනට සූදානම් වෙමු. එහෙමනම් මෙන්න අද ප්‍රශ්නය. මම ඒ ප්‍රශ්නය කෙටියෙන් මෙහෙම ලිව්වා. Explain how being is used in English language. Explain how being is used in English language. ඉංග්‍රීසි භාෂාවේ being යොදන ආකාරය පැහැදිලි කරන්න. Explain how being is used in English language. ඔබටත් පුළුවන් ඔබේ ගැටලු මේ විදිහට ඉදිරිපත් කරන්න. Explain how being is used in English language. ඉංග්‍රීසි භාෂාවේ being යොදන ආකාරය පැහැදිලි කරන්න. ඉංග්‍රීසි භාෂාවේ උපකාරක පදයන් වන am, is, are සහ was, were යන වචනවල මූලික ස්වරූපය be යන්න. දැන් බලන්න මේ be කියන එක තමයි වර්තමාන කාලයේ am, is, are කියලා යෙදෙන වචනවලත් අතීතයේදී was, were කියලා යෙදෙන වචනවලත් මුල් ස්වරූපය, මූලික ස්වරූපය. ඉහත සඳහන් සටහනින් ඒ ඔබට පැහැදිලි වනු ඇත. be යන වචනයේ වර්තමාන කෘදන්තය present participle ස්වරූපය BEING been යන්නයි. එතකොට be කියන වචනයට ing එකතු කරලා හැදෙන ඒ present participle කියන ස්වරූපය තමයි been කියලා කියන්නේ. අපි බලමු සාමාන්‍ය අනිත් ක්‍රියාපදවල වගේම මේ BEING එකතු වෙන ක්‍රියාවත් විවිධාකාරයෙන් අපි වාක්‍යවල යොදා ගන්නවා. අපි බලමු පළවෙනි අවස්ථාව. අපිට පුළුවන් මේ been කියන වචනය gerund එකක් විදිහට භාවිත කරන්න. gerund එකක් කියන්නේ භාව ක්‍රියාවක්.
ඒ කියන්නේ ක්‍රියා නාමයක්. ක්‍රියාව අගට ing එකතු වෙලා හැදෙන ස්වරූප. ඔබ දන්නවා ඕනම ක්‍රියාවක් අගට ing එකතු කරලා ක්‍රියාවක් හදාගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් smoke කියන ක්‍රියාව දුම් බොනවා, smoking කියන්නේ දුම් බීම. read කියවනවා, reading කියන්නේ කියවීම. ඉතින් ඔය වගේ be කියන එක වෙනවා, ඒ වගේම සිටීම, වීම කියලා කියන්නේ අපි been කියලා යොදා ගන්නවා. දැන් be කියන්නේ වෙනවටනේ. දැන් අපි කියනවා be kind, කරුණාවන්ත වෙන්න. ඉන්නවා කියන්නත් be. ඉන්නවා කියන්නේ be at home, ගෙදර ඉන්න. ඒතර ඔය වගේ මේ be verb එකට ing එකතු වෙලා හැදෙන භාව ක්‍රියාව as a gerund අපි be යෙදෙන ආකාරය පිළිබඳව මුලින් ඉගෙන ගමු. මේ බලන්න උදාහරණ. අපි මෙහෙම කියනවා. What's the use of being alive? What is the use of being alive? What is the use of being alive? What's the use of being alive? ජීවත්ව සිටීමේ ඇති ඵලය කුමක්ද? ජීවත්ව සිටීමේ ඵලය කුමක්ද? What is the use? What is the use කියන්නේ ප්‍රයෝජනය මොකක්ද කියන එක. අපි කතා කරද්දී නම් ඵලය මොකක්ද? Of being alive. being කියන්නේ සිටීමේ, alive කියන්නේ ජීවත්ව. එහෙමනම් ජීවත්ව සිටීමේ ඵලය කුමක්ද? What is the use of being alive? ඔන්න එක උදාහරණයක්. What's the use of being alive? දැන් බලන්න දෙවෙනි උදාහරණය. Why don't you do it without being a fool? Why don't you do it without being a fool? Why don't you do it? ඇයි ඔබ එය නොකරන්නේ? Without being a fool. මෝඩයෙකු නොවි. ඒතර වෙනවා being. Without being වෙන්නේ නැතුව. Being what? Being a fool. මෝඩයෙක් නොවි. එහෙනම් නැවතත් බලන්න වාක්‍ය. මෝඩයෙක් නොවි ඔබ එය නොකරන්නේ ඇයි? Why don't you do it without being a fool? Why don't you do it without being a fool? දැන් යම් කිසි කෙනෙකුට මොකක් හරි දෙයක් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඔහු ඒ අවස්ථාව මගහරින වෙලාවට ඒ ඉතා වැදගත් දෙයක් නම් කෙනෙකුට අපිට අවවාද කරන්න පුළුවන්. Why don't you do it without being a fool? මෝඩයෙක් නොවි ඔබ ඒක නොකරන්නේ ඇයි? කරන්නකෝ ඒක. මෝඩ වෙන්න එපා. මේක කළොත් ඔබට වාසියක් වෙන්නේ. එහෙනම් why don't you do it without being a fool? Why don't you do it without being a fool? මෝඩයෙක් නොවි ඔබ එය නොකරන්නේ ඇයි? එහෙනම් ඔන්න තවත් අවස්ථාවක් being යෙදෙන. මේ බලන්න තවත් අවස්ථාවක්. You have to stop being careless. You have to stop being careless. You have to stop being careless. නොසැලකිලිමත් වීම ඔබ නැවැත්විය යුතුයි. You have to stop being careless. යමක් කරන්නම අවශ්‍ය කියලා කියන්න අපි කියනවනේ have to කියලා. You have to stop. ඔබට නතර කරන්න සිද්ධ වෙනවා. නතර කළ යුතුයි. being careless. careless කියන්නේ නොසැලකිලිමත් වෙනවා. එතකොට නොසැලකිලිමත් නොවි කියන්නේ stop being careless. ඒ කියන්නේ අපරීක්ෂාකාරී නොසැලකිලිමත් වීම ඔබ නතර කළ යුතුයි. You have to stop being careless. You have to stop being careless. නොසැලකිලිමත් වීම ඔබ නැවැත්විය යුතුයි. You have to stop being careless. මේ බලන්න තවත් අවස්ථාවක්. There is no use of being here. 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 මෙහි ඉඳීමෙන් පළක් නැත. being කියන්නේ සිටීම. here කියන්නේ මෙහි. එතකොට there is no use කියන්නේ පළක් නැහැ. of being here. of වලින් තමයි ඒක සම්බන්ධ වෙන්නේ. There is no use of being here. මෙහි ඉඳීමෙන් පළක් නැහැ. There is no use of being here. අපි දැන් කොහේ හරි ගිහිල්ලා ඉන්නවා මොකක් හරි දෙයක් බලාපොරොත්තුව අපිට තේරෙනවා නම් අයියෝ මෙතන ඉඳීමෙන් ඇති වැඩක් නැහැ කියලා අපි කියනවා there is no use of being here. Let's go. අපි යන්න මෙතන ඉඳලා වැඩක් නැහැ. එහෙනම් මෙහි ඉඳීමෙන් පළක් නැහැ. වැඩක් නැහැ කියන්නේ There is no use of being here. there is no use of being here. මේ බලන්න තවත් උදාහරණයක්. I am not ashamed of being poor. I'm not ashamed of being poor.
දුප්පත් වීම ගැන මම ලැජ්ජා වෙන්නේ නැහැ. I am not ashamed. මට ලැජ්ජාවක් නැහැ of being poor. දුප්පත් වීම ගැන මට ලැජ්ජාවක් නැහැ. I am not ashamed of being poor. එතකොට being poor දුප්පත් වීම. be poor කියන්නේ දුප්පත් වෙනවා. be rich පොහොසත් වෙනවා. ඒතර ඒක අනාගතේ අපි ගත්තේ you will be rich. ඔයා පොහොසත් වේවි. ඒතර මේ be කියන එකට ing එකතු කරපු ගමන් එසේ වීම කියලා කියනවා. එහෙනම් being here, being poor මෙහි being poor දුප්පත් වීම. I am not ashamed. මම ලැජ්ජ වෙන්නේ නැහැ of being poor. දුප්පත් වීම ගැන. I am not ashamed of being poor. මම ලැජ්ජ වෙන්නේ නැහැ දුප්පත් වීම ගැන. I am not ashamed of being poor. හොඳයි. ඉතින් එහෙමනම් ඒ අපි ඉගෙන ගත්තේ භාවක්‍රියාවක් gerund එකක් විදිහට BEING being යෙදීම පිළිබඳව. දැන් අපි බලමු දෙවෙනි අවස්ථාව. In continuous passive forms. ඊළඟට මේ B එක යෙදෙන තවත් වැදගත් අවස්ථාවක් තමයි කර්මකාරක වාක්‍යයක කෙරමින් පවතින ක්‍රියාවක් විදිහට යොදද්දී අපි බීන් මේ විදිහට භාවිත කරනවා. මේ බලන්න. අපේ පසුපසින් කවුරු හරි කෙනෙක් එමින් ඉන්නවා. අපි කෙනාව කියන්නේ අපේ පස්සෙන් එනවා. අපිව ෆලෝ කරනවා කියන්නේ. අපිව ෆලෝ කරනවා කියන්නේ අපේ පස්සෙන් එනවා. ඉතින් ඒක කෙරෙමින් තියනවා මේ දැන්. අපිට දැනෙනවා කවුරු හරි කෙනෙක් අපිව ෆලෝ කරන බව. එහෙම නැත්නම් අපේ පස්සෙන් එන බව. ඒතර අපි කියනවා we are being followed. We are being followed. අපේ පිටුපසින් එමින් ඉන්නවා. We are being followed. We are being followed. ඒ කියන්නේ අපිව ෆලෝ කරනවා. We are being followed. අපේ පස්සෙන් එනවා. We are being followed. We are being followed. ඉතින් එතෙන්ට අපිට දාන්න පුළුවන් ඕනනම් කවුරු හරි විසින් කියලාත්. We are being followed by the police. පොලිසිය අපේ පස්සෙන් එමින් ඉන්නවා. We are being followed by the police. එහෙම කියන්නත් පුළුවන්. එතකොට මෙහිදි වෙන්නේ ක්‍රියාවෙන් යමක් කර්තෘට වෙන එක. ඒකනේ අපි passive voice කියන්නේ. We are being followed. එමනම් මෙන්න බලන්න තවත් අවස්ථාවක්. දැන් යම්කිසි සාකච්ඡාවක් කරමින් ඉන්නවා මේ වෙලාවේ. යම් දෙයක් පිළිබඳව. එතකොට අපි කියනවා It is being discussed now. it is being discussed now. දැන් එය සාකච්ඡා කරමින් ඇත. It is being discussed now. දැන් එය සාකච්ඡා කරමින් ඇත. දැන් ඒක සාකච්ඡාව කරමින් තියෙන්නේ. එහෙනම් It is being discussed now. it is being discussed now. එතකොටත් දෙන්නේ හොඳින් මතක තියාගන්න BEING කියන being කියන වචනේ. BEING කියන වචනයයි. It is being discussed now. දැන් එය සාකච්ඡා කරමින් ඇත. It is being discussed now. මෙන්න තවත් උදාහරණයක්. When I came in, the lorry was being loaded. When I came in, the lorry was being loaded. When I came in, the lorry was being loaded. When I came in, the lorry was being loaded. මම ඇතුළට එන විට ලොරියට බඩු පටවමින් තිබුණි. When I came in, the lorry was being loaded. ලෝඩ් කරනවා කියන්නේ පටවනවනේ මොනවා හරි. එතකොට මම ඇතුළට එන විට when I came in, the lorry was being loaded. ලොරියට බඩු පටවමින් තිබුණා. When I came in, the lorry was being loaded. මම ඇතුළට එන විට ලොරියට බඩු පටවමින් තිබුණි. When I came in, the lorry was being loaded. මෙන්න තවත් උදාහරණයක්. A test match is being played now. A test match is being played now. දැන් ටෙස්ට් තරඟයක් පවත්වමින් ඇත. A test match is being played now. A test match is being played now. දැන් ටෙස්ට් තරඟයක් පවත්වමින් ඇත. පවත්වමින් තියෙනවා මේ දැන්. ඒතකොට මේවායේදී කරන කෙනා සඳහන් කරන්නේ නැහැ. passive voice කියන්නේ ඒකනේ. කරන කෙනෙක් නොදන්නා හෝ නොමැති අවස්ථාවලයි අපි passive voice භාවිත කරන්නේ. එහෙම නැත්නම් නොවැදගත් අවස්ථාවල. When the doer is unknown or unimportant, we use passive voice. A test match is being played now. දැන් ටෙස්ට් තරඟයක් පැවැත්වමින් ඇත.
අපි තවත් එකක් ගම්මු මේ විදිහේ කර්මකාරක ප්‍රවර්ධන කාලේ වාක්‍යයක් කියන්නේ. මේ බලන්න. Everything is being done to solve these problems. Everything කියන්නේ හැම දෙයක්ම is being done කරනු ලබමින් තියෙනවා. කරමින් තියෙනවා. Everything is being done සෑම දෙයක්ම කරමින් තියෙනවා to solve විසඳීමට. To solve කියන්නේ විසඳීමට these problems මේ ප්‍රශ්න. Everything is being done to solve these problems. එහෙනම් මේ ප්‍රශ්න විසඳීමට සෑම දෙයක්ම කරමින් ඇත. Everything is being done to solve these problems. මේ ප්‍රශ්න විසඳීමට සෑම දෙයක්ම කරමින් ඇත. Everything is being done to solve these problems. හොඳයි. අපි මීළඟට ඉගෙන ගමු been යෙදෙන තවත් විශේෂ අවස්ථාවක්. BEING been කියන වචනය සත්වයා යන අදහස දනවන්නත් අපි යොදා ගන්නවා. සත්වයා කියන්නේ been කියලා කියනවා. දැන් බලන්න ඔබ අහලා තියෙනවා human beings කියලා. මනුස්සයින්ට කියනවා human beings කියලා. එහෙමනම් අපි මේ වගේ වාක්‍ය කීපයකුත් යොදා ගමු. බලන්න පළවෙනි එක. We all are human beings. අපි සියල්ලම මනුස්සයෝය. We all are human beings. අපි සියල්ලෝම මනුස්සයෝය. We all are human beings. We all are human beings. අපි සියල්ලම මනුස්සයෝය. We all are human beings. මේ තවත් උදාහරණයක්. May all beings be well and happy. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. May all beings be well and happy. May all beings be well and happy. සියලු සත්වයෝ මේ all beings කියන්නේ සියලු සත්වයෝ. be වේවා කියලා කියන්නේ. well කියන්නේ නිරෝගී. ill කියන්නේ රෝගී, well කියන්නේ නිරෝගී and happy. සතුටු. ඒ කියන්නේ දුක නැතිනම් නිදුක් නම් සතුට. දුකයි සැප සතුට. එහෙනම් may all beings be well and happy. May all beings be well and happy. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. May all beings be well and happy. ඊළඟ එක බලන්න. It was a story about some strange beings from another planet. It was a story about some strange beings from another planet. එය වෙනත් ග්‍රහලෝකයක අමුතු සත්වයන් වගේක් ගැන කතාවකි. It was a story about some strange beings from another planet. එය වෙනත් ග්‍රහලෝකයක අමුතු සත්වයන් වගේක් ගැන කතාවකි. It was a story about some strange beings from another planet. එහෙනම් බලන්න නැවතත් ඒක ඉංග්‍රීසියෙන් කියන ආකාරය. It was a story about some strange beings from another planet. It was a story about some strange beings from another planet. එය වෙනත් ග්‍රහලෝකයක අමුතු සත්වයන් ගැන කතාවකි. It was a story about some strange beings from another planet. It was a story about some strange beings from another planet. හොඳයි. මේ තවත් උදාහරණයක්. Are there any living beings on Mars? Are there any living beings on Mars? අඟහරු ලෝකයේ ජීවීන් සිටීද? Are there any living beings on Mars? Are there කියන්නේ ඉන්නවද? There are ඉන්නවා ප්‍රශ්නය දද්දි are there any living beings කිසියම් ජීවීන් කොට්ටාසයක්. Any living beings on Mars අඟහරු ලෝකයේ. නැවතත් බලන්න වාක්‍යය. Are there any living beings on Mars? අඟහරු ලෝකයේ ජීවීන් සිටීද? Are there any living beings on Mars? මේ තවත් උදාහරණයක්. Can we believe the existence of any supernatural beings? Can we believe the existence of any supernatural beings? අපිට අධිභෞතික ජීවීන්ගේ පැවැත්මක් ගැන විශ්වාස කළ හැකිද? අධිභෞතික ජීවීන්ගේ පැවැත්මක් ගැන අපට විශ්වාස කළ හැකිද? Can we believe the existence of any supernatural beings? Can we believe the existence of any supernatural beings? Can we believe the existence of any supernatural beings?
හොඳයි. එහෙමනම් ඔන්න අද දවසේදී මම ඔබට අලුත්ම පාඩම් මාලාවක් පටන් ගත්තේ. මේ පාඩම් ඔබට ලැබෙන්නේ ඔබේ ගැටලු වලට විසඳුම වශයෙන්. එහෙමනම් මතක තියාගන්න, ඔබට යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් මේ භාෂාව ඉගෙන ගද්දී ඒ සෑම ගැටලුවක්ම අපිට WhatsApp කරන්න. ඔබේ නමත් සඳහන් කරනවා නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් ඔබට පුළුවන් මේ WhatsApp පණිවිඩය වීඩියෝ එකක් විදිහට, කෙටි වීඩියෝ එකක් විදිහට රෙකෝඩ් කරලා එව්වොත් මේ වැඩසටහන අපිට මීට වඩා ලස්සනට කරන්නත් පුළුවන්. ඔබට ගැටලුවක් තියෙනවා නම් ඔබේ මොබයිල් ෆෝන් එකෙන් කෙටි වීඩියෝ එකක් විදිහට මේක රෙකෝඩ් කරලා ඔබේ ප්‍රශ්නය අහලා ඔබේ නමත් කියලා ඒක WhatsApp කරන්න. අපිට පුළුවන් ඊළඟ පාඩමේදී ඔබේ ප්‍රශ්නය ඔබ විසින්ම ඉදිරිපත් කරන ආකාරයට වැඩසටහන සකස් කරන්න. ඉතින් සමුගන්න මොහොත වෙනද වගේම මේ පාඩම් පිළිබඳව ඔබේ අදහස්, උදහස්, යෝජනා, ඒ වගේම චෝදනා තිබෙනවා නම් අප වෙත ඉදිරිපත් කරන්න. එය වඩාත් ඵලදායී පාඩම් මාලාවක් ඔබට ඉදිරිපත් කරන්න බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම නැවත වතාවක් මම ඔබට මතක් කරන්නේ, ඔබ මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම ඔබේ යහළු යෙහෙලියන් ඉන්නවනම් ඒ අය සමගත් මේ වීඩියෝ ෂෙයා කරගන්න. එතකොට බොහෝ දෙනෙක් භාෂාව නිවැරදිව ඉගෙන ගන්න උත්සාහ කරයි. හොඳයි. ඉතින් තවත් ප්‍රශ්නයක් රැගෙන නැවතත් ඔබ හමුවට එනතුරු ඔබෙන් සමුගන්නවා. Goodbye and good luck.